औदु बिल्लाहि मिनश शैतानिर रजीम बिस्मिल्लाहिर रहमानिर रहीम रब्बिश्रह ली सदरी वयस्सिर ली अम्री वह्लुल उक़्दतन मिन लिसानी यफ़क़हू क़ौली. ප්‍රියාදර සහෝදර සහෝදරියනි, අද මේ සන්ධ්‍යාවේ අපි එකතු වුණේ මේ අවස්ථාවේ ඔබලා සමග අපගේ දැනුම බෙදා හදා ගැනීමේ අවස්ථාවක් හැටියට තමයි අපි මේ ඒකරාශි වෙලා ඉන්නේ. ඔබ සැමට මම මුලින්ම ප්‍රාර්ථනා කරනවා අස්සලාමු අලයිකුම් වරහමතුල්ලාහි වබරකාතුහු. අල්ලාහගේ ශාන්තිය සමාදානයත් ඔබ සමග ලැබේවායි කියා අපි ප්‍රාර්ථනා කරනවා. ප්‍රියාදර සහෝදර සහෝදරියනි, මගෙන් ප්‍රශ්න කීපයක් ඇසුවා මේට පෙර කරපු අපි කරගෙන ගියා වූ පන්තිවලදී අපේ සහෝදරවරු සහෝදරියන් ප්‍රශ්න අසලා තිබුණා ඉස්ලාම් ධර්මයේ සම්බන්ධව විවිධාකාර ප්‍රශ්න. ඒ අතරින් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු ලෙස මෙම කෙටි දේශනය මම කරගෙන යන්නට අදහස් කරනවා. මේ තුලින් ඔබට පිළිතුරක් ලැබෙවි කියා මා සිතනවා. ඇත්තෙන්ම ආධ්‍යාත්මික අධ්‍යාපනය තුලින් තමයි දර්ශනවාදී සංකල්පය හරියාකාරව හැදෑරීම තුලින් තමයි සැබෑ සත්‍ය වටහාගෙන ඒ අනුව තම ජීවිතය සකස් කර ගැනීමට පුළුවන් වෙන්නේ. මනුෂ්‍යයන් වන අපට වගකීමක් තිබෙනවා, යුතුයකමක් තිබෙනවා සෑම දහමක්ම ඉගෙන ගැනීමට. සෑම දහමක්ම අප ඉගෙන ගත යුතුයි. අන්න ඒ නිසාම එක් එක් ආගමික ග්‍රන්ථවල තිබෙනා වූ වචනවලට අක්ෂරවල තේරුම් අප දැනගත යුතු වෙනවා. ඒ ආගම් ග්‍රන්ථවල විවිධාකාර විදිහට ඒ අක්ෂර වචන වෙනස්ව පවතින්නට පුළුවන්. නමුත් එහි තේරුම, එහි අර්ථය අපි හරියාකාරව වටහා ගත යුතුයි. එය හරියට වටහා ගැනීමෙන් තමයි ඒ ධර්මතාව තුළ පවතිනා වූ මූලික හරයන් අපට තේරුම් ගත හැකි වන්නේ. මිනිසයාගේ යහපැවැත්ම උදෙසා, මිනිසයාගේ දෛනික කටයුතු මෙහෙවීම සඳහා නීති පද්ධතියක්, යම්කිසි පාලනයක් අවශ්‍ය බව අප කවුරුත් දන්නා කරුණක්. ඒ නිසාම තමයි සෑම දහමකම යහපැවැත්ම උදෙසා, මිනිසාගේ අභිවෘද්ධිය උදෙසා යම් යම් සීමාවන් ඒ දහම් වලට පනවා තිබෙන ආකාරය අපට දැක ගන්නට පුළුවන් වෙනවා. ඒ දහම් හැදෑරීම තුලින්, ඒ දහම් හරියාකාරව හැදෑරීම තුලින් එය මනාව අපට පැහැදිලි වෙනවා. ලෝකයේ සියලුම ජීවීන් ආහාරය මතම යැපෙන බව අපි කවුරුත් දන්නා කරුණක්. එය සර්වසාධාරණ ලෝක නියාමයක් ලෙස නොවෙනස්ව පවතිනවා. ප්‍රියාදර සහෝදර සහෝදරියනි, අද දින මාගේ මාතෘකාව වන්නේ කුමක්ද? ඉස්ලාමයේ සඳහන් වන පුළුල් නීති පද්ධතියක් වූ අනුමත හලාල් සහ අනුමත නොවන තහනම් හරාම් සංකල්පය පිළිබඳවයි. බලන්න, අද සමාජය තුළ අපි බලනකොට නොඑක් ආකාරයේ නිවැරදි නොවන වැරදි මත මෙම හලාල් හරාම් සම්බන්ධව ඉදිරිපත් වෙමින් පවතිනවා. මේ සම්බන්ධව සිංහල බසින් අර්ථ දැක්වීම හරියාකාරව නොවීම නිසා, පැහැදිලි කිරීම ප්‍රමාණවත් නොවීම නිසා මේ සියලු ගැටලු වලට හේතුවක් බව කියන්නට කැමතියි. එම නිසා මේ කරුණු සියල්ල සලකා බලා මෙම සංකල්පය පිළිබඳව කෙටි විග්‍රහයක් ඉදිරිපත් කරන්නට මම අදහස් කරනවා. බලන්න, මිනිසාගේ ජීවිතය, මිනිසාගේ ඥානය, ධනය, මේ සියල්ල ඇතුළුව තම ආගමික විශ්වාසයන් තුළ
මූලික අයිතිවාසිකම් සුරැකීමේ සීමාවන් හැටියට තමයි ඉස්ලාම් හැම වෙලාවෙම මඟ පෙන්වා දෙන්නේ. ඒ නිසා අද මේ මාතෘකාව යටතේ මා කතා කරන්නේ. ඒ වගේම හලාල් අනුමත සහ හරාම් තහනම් මෙම අරාබි වචන ප්‍රයෝජනයට ගැනීමෙන් සමහරුන් හිතනවා මෙම සංකල්පය මුස්ලිම්වරුන්ට පමණක් සීමා වූ සංකල්පයක් ලෙස, මුස්ලිම්වරුන් පමණක් පිළිපැදිය යුතු දෙයක් ලෙස එවැනි වැරදි අවබෝධයක් ඇති කරගෙන තිබෙනවා සමාජය තුළ. මා කියන්නට කැමති ඒ වැරදි. එහෙම හිතන එක නිවැරදි වන්නේ නැහැ. එසේ වැරදි අවබෝධයක් ඇතිවීමට ප්‍රධාන හේතුව වී ඇත්තේ මෙම අරාබි භාෂාවෙන් උච්චාරණය කිරීමයි. මෙම වචන. ඒ වචනයන් අරාබි භාෂාවෙන් උච්චාරණය කිරීම නිසා එවැනි වැරදි අවබෝධයන් සමහරක් විට ඇති වෙන්නට පුළුවන්. අන්නේ නිසාම මෙම හලාල් හරාම් සංකල්පය අනිකුත් දහම් වලට අදාළ නොවන්නක් කිය ඉස්ලාමයට පමණක් සීමා වූ සංකල්පයක් කියලා වැරදි ප්‍රචාරයක් මුස්ලිම් නොවන අන්‍ය ආගමික සමහරුන් තුල ව්‍යාප්ත වෙමින් පවතිනවා. අප එය නිවැරදි කරගත යුතුයි. අප දන්නා විදිහට විවිධ ආගම් තුල පවා උගන්වනු ලබනවා කුමක්ද? මෙම සදාචාරාත්මක ගති පැවතුම් වලින් පිරි නිරෝගීමත් සෞඛ්‍ය සම්පන්න සමාජයක් බිහි කරන්නේ කෙසේද කියා විවිධ ආගම් ධර්මවල උගන්වනු ලබනවා. අප පාසල් යන වියේදී පවා මෙවැනි ගුණාංගයන් සම්බන්ධව අප හැදෑරුවා. කුමක්ද? සදාචාරාත්මක ගති පැවතුම් වලින් පිරුණු සෞඛ්‍ය සම්පන්න මිනිසෙකු බිහි කරන්නේ කෙසේද කියා සෑම ධර්මයකම පෙන්වා දෙනු ලබනවා. නමුත් සුවිශේෂිත කාරණාව කුමක්ද? ඉස්ලාම් දහම තුලින් මේ ක්‍රියාකාරීත්වය අපට ප්‍රායෝගිකව පෙන්වා දෙනු ලබනවා. ඒ වගේම එය සමාජගත කරනු ලබනවා. ඒ සමාජයේ මිනිස්යා තුළ ස්ථාපිත කරනු ලබනවා. අන්නේ නිසාම ඉස්ලාම් ධර්මයේ අතරත් අනිකුත් දහම් අතරත් විවිධත්වයක් දකින්නට අපට පුළුවන් වෙනවා. ප්‍රියාදර සහෝදර සහෝදරියනි, මිනිස්ය අපට වගකීමක් තිබෙනවා, යුතුයකමක් තිබෙනවා සෑම දහමක්ම ඉගෙන ගැනීමට. මම පෙරදී ප්‍රකාශ කළා වගේ. බලන්න මෙම කාරණය සම්බන්ධව කුමක්ද? බෞද්ධ දර්ශනයේ බුද්ධ දේශනාවේ සබ්බේ සත්තා ආහාරට්ටිකා යනුවෙන් කෙටියෙන් සඳහන් වෙනවා. මිනිසා අනාදිමත් කාලයේ සිටම අතීතයේ අපේ මුතුන් මිත්තන් ආහාරයේ යහපැවැත්ම යහපත් මෙන්ම අයහපත්. ඒ කියන්නේ ආහාරයේ යහපත් පැත්ත වගේම අයහපත්. එනම් හලාල් හරාම් ගුණ පිළිබඳව අත්දැකීම් ලැබෙමිනු ජීවතුනේ. මොකද සමහරක් ආහාර හේතුවෙන් මිනිස්යාට ශාරීරික වගේම මානසික ආධ්‍යාත්මික අසාත්මිකතාවයන්ට මුහුණ පෑමට සිදු වෙනවා. එයින් සමහරක් රෝගකාරක ගත්තොත් මොනවාද? පිළිකා, දියවැඩියා රෝග, ජීර්ණ පද්ධතියේ ආබාධයන්, රුධිර පීඩනය, හෘද රෝග මෙවැනි ආබාධයන්ට මිනිස්යා ගොදුරු වීමට බොහෝ විට ඉඩ තිබෙනවා. අප ගන්නා ආහාර සම්බන්ධව අප සැලකිලිමත් නොවුනහොත් ප්‍රමිතියකින් තොරව අප ආහාර අනුභව කිරීම නිසා මිනිසයා ගන්නා දෛනික ආහාරවල ප්‍රමිතියක් නොමැති බැවින් විවිධ රෝගකාරකයන්ට අප ගොදුරු වෙනවා. අප ගන්නා සමහරක් ආහාරද එයට හේතුකාරකයක් වෙලා තිබෙනවා. මාගේ ප්‍රියාදර සහෝදර සහෝදරීනි, මේ හේතුව නිසාම සියලුම දහම්, සියලුම ආගම් මෙම නිර්ණායකයන් පිළිබඳව මනුෂ්‍ය වර්ගයාට විවිධ ප්‍රමාණයෙන් මඟ පෙන්වීම කරනු ලබනවා. නීතින් සම්පාදනය කර තිබෙනවා. මක්නිසාදයක් මිනිසාගේ යහපත තකා මිනිසාගේ සෞඛ්‍ය වගේම ආධ්‍යාත්මික යහපත තකා මෙම නීති ඉස්ලාම් දහම තුළ ස්ථාපිත කර තිබෙනවා. මේ ආකාරයට සලකා බලනකොට ඒ සීමාවන් තුළ පමණක්
කටයුතු කළ යුතුයි කියා ඉස්ලාම් අපට උගන්වනවා අපට. අපට කියා දෙනවා. ඒ සීමාවකින් ඔබට කටයුතු කිරීම තහනම් බවට පෙන්වා දී තිබෙනවා. ධර්මයට පිටුපා අධර්මයෙන් කටයුතු කරන්නා වූ මිනිසයාට ඉස්ලාම් ධර්මයේ තුල ආධ්‍යාත්මික වගේම සෞඛ්‍යමය හැදියාවකින් කටයුතු කරන්නේ කෙසේද? සාර ධර්මයන්ගෙන් පරිපූර්ණ වූ ජීවිතයක් ගත කරන්නේ කෙසේද කියා පෙන්වා දීමට මෙම හලාල් කියනා වූ අනුමත මෙන්ම හරාම් අනුමත නොවන සංකල්ප ඉදිරිපත් කරලා තිබෙනවා. හොඳයි අපි බලමු බෞද්ධ ඉගැන්වීම් තුළ බලමු මේ කැප හලාල් සහ අකැප හරාම් සංකල්පය පිළිබඳව කුමක්ද කියා තිබෙන්නේ කියලා. ඒ අනුව බලද්දී භික්ෂූන් වෙනුවෙන් නොකෑ යුතු අකැප අනුභව නොකළ යුතු මස් වර්ග 10ක් විනය පිටකයේ මහා වග්ගපාළියේ සඳහන් වෙනවා. මෙම මස් වර්ග 10 භික්ෂූන්ට පිළිගැන්වුවේ ගිහි උපාසක උපාසිකාවන් අතින්මයි. එම භික්ෂූන්ට නොකෑ යුතු තහනම් අකැප හරාම් කළ මස් වර්ග 10 මොනවද? මිනී මස් 1, 2 ඇත් මස්, 3 අස්ව මස්, 4 බලු මස්, 5 සර්ප මස්, 6 සිංහ මස්, 7 ව්‍යාඝ්‍ර මස්, 8 දිවි මස්, ඒ වගේම 9 වලස් මස්, 10 තරස් කරබානා වලස් මස් කියලා මේ මස් වර්ග අනුභවය තහනම් කර තිබෙනවා බෞද්ධ ඉගැන්වීම් තුල. මම මේ හදාරපු පොතපතෙන් තමයි ප්‍රකාශ කරන්නේ. ඒ වගේම බෞද්ධයින්ගේ විනය පන්සිල් පදවල ගැබ්වී ඇති බවට බෞද්ධ විසරදීන්ගේ මතයක් වෙලා තිබෙනවා. ඒ වගේම පස්වන සිල්පදයෙන් කුමක්ද පවසන්නේ? පස්වන සිල්පදයෙන් කුමක්ද පවසන්නේ? සියලුම මද්ද්‍රව්‍ය අකැප බව, හරාම් බව පැහැදිලි කර ඇති කරුණක්. එය පුළුල්ව බැලුවොත් දීඝනිකායේ සූත්‍ර පිටකය 31 වන සූත්‍රය වූ සිංහාලක සූත්‍රය අනුව මත්පැන් වලින් ඇතිවන්නා වූ විපාකයන් 6ක් සම්බන්ධව විග්‍රහ කර තිබෙනවා. ඒ මොනවාද? පළවෙනි එක තමයි වස්තුව වෙනසීම. මේ මද්ද්‍රව්‍ය මත්පැන් වලින් ඇතිවන්නා වූ විපාකයන්. දෙවෙනි එක තමයි කෝලහල නඩු හබ ඇතිවීම. 3 රෝග හට ගැනීම. 4 ණයක නමක් පැතිර යාම, ණයකරුවෙක් ලෙස නමක් පැතිර යාම. 5 ලැජ්ජා බිය නැතිවීම, ලැජ්ජාව නැති වෙලා යාම. ඒ වගේම 6 නුවණ දුබල වීම. මේ වගේ කරුණු සම්බන්ධව එහි සඳහන් වෙනවා. මේ අකැප දේවල් කරොත්, හරාම් දේවල් කළොත් මෙවැනි විපාක සිදුවන බවට බෞද්ධ පත පොතේද ඉතා පැහැදිලිව සඳහන්ව තිබෙනවා. මෙවැනි අකැප තහනම් කරපු දේවල් කළොත් තමයි, මෙවැනි හරාම් දේවල් කළොත් තමයි, එහෙම කෙරුවොත් තමයි මෙවැනි විපාක ඇතිවන්නේ කියා දීඝනිකායේ සූත්‍ර පිටකයේ පෙන්වා දී තිබෙනවා. දැන් මම ඉදිරිපත් කර කරුණු අනුව බෞද්ධ ඉගැන්වීම් තුල පවා අනුමත කැප, ඒ වගේම අනුමත නැති අකැප, ඒ අරාබි භාෂාවෙන් පැවසුවොත් කුමක්ද? හලාල් සහ හරාම් සංකල්පයක් ඇති බව ඉතා පැහැදිලිව අපිට පෙනෙන්නට තියෙන කරුණක්. ඊළඟට අපි බලමු කිතුණු ඉගැන්වීම් කෙරෙහි, ක්‍රිස්තියානි ඉගැන්වීම් කෙරෙහි අපි අවධානය යොමු කරමු. බයිබලයේ ලෙවී ව්‍යවස්ථාවේ 11 වන පරිච්ඡේදයේ 7 සහ 8 යන වාක්‍යයන් වල නොකෑ යුතු මස් වර්ග ඒ සතුන් සම්බන්ධ මෙලෙස සඳහන් වෙනවා. ඌරාගේ කුරේ බෙදී වෙන්ව තිබෙන නමුත් ඌ අමාරා නොකයි. ඌ අපවිත්‍ර ලෙස සැලකිය යුතුය. ඉහත දැක් වූ සතුන්ගේ මස් නොකෑ යුතුය. උන්ගේ මලකුණු ස්පර්ශ නොකළ යුතුය. උන් අපවිත්‍ර ලෙස සැලකිය යුතුය. මෙලෙස බයිබලයේ සඳහන් වෙනවා. ඒ වගේම බයිබලයේ තවත් ස්ථානයක සඳහන් වෙනවා ද්විතීය නීති සංග්‍රහය 14 සහ 8 වන වාක්‍යයේ සඳහන් වෙනවා ඌරා කුරේ බෙදී ඇති සතෙකු නමුත් ඌ අමාරා නොකන බැවින් අපවිත්‍ර සතෙකු මෙන් සැලකිය යුතුය. උන්ගේ මස් නොකෑ යුතු අතර උන්ගේ මලකුණු ස්පර්ශ නොකළ යුතුය.
මාගේ ප්‍රියාදර සහෝදර සහෝදරියනි මේ තමයි ඇත්ත. මිනිස්යාය නොපිලිපැද්දාට ඒ දහම් වලට ගරු නොකලාට නීතියේයි. මේ අපි අවිවාදයෙන් පිළිගත යුතු කරුණ. අපි දැන් බලමු අද නවීන විද්‍යාව මේ සම්බන්ධයෙන් පවසනදී. විද්‍යාව පවසනවා ඌරා කියන සතාගේ අපි ඒ සතාව විතරක් අරගමු බලන්න. මුස්ලිම් වරුන්ට ගොඩක් වෙලාවට මේ ඌරා සම්බන්ධව මුස්ලිම් නොවන සමාජයයි ගොඩක් අය කතා කරනවානේ මේ සම්බන්ධව. අපි බලමු ආගමික සහ දැන් විද්‍යානුකූලව මොනවද මේ සම්බන්ධව පවසන්නේ කියලා. ඌරා කියන සතාගේ රුධිරය රසායනික විශ්ලේෂණයකට ලක් කරාම ඒ තුල යූරික් අම්ලය විශාල ප්‍රමාණයක් තිබෙන බවට සොයාගෙන තිබෙනවා. මේ මනුෂ්‍ය ශරීරයට සෞඛ්‍යයට ඉතාමත් අහිතකර දෙයක් ලෙස පෙන්වා දෙනවා. වඩා හරියට කියනවා නම් මනුෂ්‍යයාට අහිතකර ආහාරය. ඒ වගේම ඌරාගේ මාංශ තුල විශාල ප්‍රමාණයක් පරපෝෂිතයින් ජීවත් වන බවත් විද්‍යාව තුළින් සොයාගත් තවත් කරුණක්. මෙම මාංශ අනුභව කිරීම නිසා මනුෂ්‍යයාගේ ශරීරයට විවිධ රෝගකාරක සුව කළ නොහැකි රෝගකාරක ඇතිවීමට තවත් හේතුවක් බව අද නවීන විද්‍යාවෙන් ඔප්පු කරලා තිබෙනවා. කොලෙස්ටරෝල් ඒ වගේම අනිකුත් හෝමෝන වර්ග බහුලව ඌරන්ගේ මාංශවල තිබෙනවා. තව දෙයක් තමයි ඌරාගේ ශරීරයේ තිබෙන යුක්‍රික් අම්ලයන්. ඒ ජීව රසායනික ක්‍රියාවලීන් බැහැර කරන්නේ යුක්‍රික් අම්ලයන් කිව්වහම ජීව රසායනික ක්‍රියාවලීන් බැහැර කරන්නේ 2% පමණ ප්‍රමාණයක්. ඉතිරි 98%ක් පමණ ශරීරයේ රැඳෙනවා. ඒවයින් මනුෂ්‍ය ශරීරයට සිදුවිය හැකි සෞඛ්‍යමය හානිය ඉතා විශාලයි. හොඳට කන් දෙන්න මේ සම්බන්ධව. මම නොවේ මේ කියන්නේ අද දියුණු වෛද්‍ය විද්‍යාවයි. මේ විද්‍යාවටත් පෙර මේ ලෝව මැව් දෙවි අල්ලාහ විසින් ඒකීය දෙවි අල්ලාහ විසින් අවසාන වක්තෘතුමා නන්නු මොහම්මද් සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමා මගින් මේ දේවල් ලෝවට පෙන්වා දුන්නා. ඉස්ලාමය මේ පෙන්වා දුන්නා. ප්‍රායෝගිකව මේ පෙන්වා දුන්නා. අන්න ඒ නිසා තමයි ඒ පනවන ලද නීති රීතීන් වලට යටත්ව කටයුතු කළ යුතු යයි ඉස්ලාමය අපට උගන්වන්නේ. ඒ වගේම මේ පනවන ලද සීමාවන් තුල සිට මිනිස්යා කටයුතු කළ යුතු යයි ඉස්ලාම් අපට උගන්වනවා. මිනිස්යා කේන්ද්‍ර කරගනිමින් මේ ඉස්ලාමයේ පනවන නීති ඒක දෙවි වූ අල්ලාහ විසින්ම ලබා දුන් නියෝගයන් ලෙස මුස්ලිම් වරුන් තරයේම ප්‍රකාශ කරනවා. ඒ වගේම විශ්වාස කරනවා. ඒ මුස්ලිම් වරුන් අන්න ඒ නිසා තමයි ප්‍රියාදර සහෝදර සහෝදරිනි කියන්නේ මේ සීමාවන් තුල ක්‍රියා කිරීම හලාල් යන නමින්ද ඒට පටහැනිව ඉන්න ඔබට කටයුතු කිරීම හරාම් යන නමින්ද ඉස්ලාමයේ හඳුන්වා දෙනු ලබනවා. කොටින්ම ඉස්ලාම් ධර්මයේ තුල මේ හලාල් සහ හරාම් සම්බන්ධ කොතරම් දුරට සැලකිල්ලක් දක්වනවාද කියනවා නම් එය පිළිපැදීමෙන් අපට ලැබෙනා වූ ප්‍රයෝජනයන් ඉතා විශාලයි. ඉතා විශාලයි. හලාල් අනුමත හරාම් තහනම් මේ අරාබි වචන දෙක ප්‍රයෝජනයට ගැනීමෙන් සමහරුන් හිතන්නේ මේ ඉස්ලාමයට පමණ සීමා වූ සංකල්පයක් බවයි. මම ඉස්සල්ලා කිව්වා. ඒ වගේම ඒ අන් ආගම් වලට අදාළ නොවන්නක් ලෙස වැරදි අවබෝධයක් ඇති වෙලා තිබෙනවා. මොකද මේ වගේ පුළුල්ව මේ ගැන විග්‍රහ කරගන්නේ මේ සම්බන්ධව සොයා බැලීමක් කරන්නේ නැති නිසා. ඇත්තෙන්ම මේ හලාල් හරාම් කියන වචනයන් පිළිබඳව අපි අරන් බැලුවොත් හරාම් හලාල් කියන මේ වචන දෙකම අරාබි භාෂාවේ වචන දෙකක්. හලාල් කියලා කියන්නේ කොහොමද? අනුමත වූ කියන එකයි. ඒ වගේම හරාම් කියලා කියන්නේ කොහොමද? තහනම් වූ. හලාල් කියන දේ අනුමතයි කියා පවසන විට මේ අල්ලාහ දෙවිඳු විසින් මිනිසයාට කොමන දේවල් සම්බන්ධව අනුමත කර තිබෙනවාද? ඒ සියල්ලටම හලාල් කියලා අපි පවසනවා. හලාල් කියලා කියනවා. ඒ වගේම මේ අල්ලාහ දෙවිඳුන් විසින් මිනිසයාට කිනම් දේවල් කුමක් තහනම් කර තිබේද? ඒවට අපි හරාම් කියලා පවසනවා. මෙයයි හරාම් හලාල් කියන්නේ.
හලාල් හරාම් කියලා කියන්නේ එහි අර්ථය වෙන්නේ ඒකයි ප්‍රධාන. මාගේ ප්‍රියාදර සහෝදර සහෝදරීනි, මේ ඇත්තම ඉස්ලාමයට පමණ සීමා වුණු දෙයක් නොවේ. මා පෙරදි පැවසුවාසේ අනිකුත් ආගම් දර්ශන තුලත් මේ පවතිනවා. බෞද්ධ වෙන්න පුළුවන්, ක්‍රිස්තියානි වෙන්න පුළුවන්, Hindu ධර්මයේ වෙන්න පුළුවන්. මේ හැම ආගමක් තුලම අනුමත දේත් ඒ වගේම තහනම් වූ දේවල් සම්බන්ධව යම් කිසි ක්‍රියාපටිපාටියක් තිබෙනවා. එදා අනාදිමත් කාලයේ සිට මිනිසා ඇතුළු සියලු ජීවි ආහාරයේ පවතින යහ ගුණ වගේම එහි පවතිනා වූ අයහපත් ගුණයන් සම්බන්ධව අත්දැකීම් ලැබමිනුයි ඉන්නේ. එය අපි තේරුම් ගන්නට ඕන. අන්න ඒ නිසා සමහර ආහාර හේතුවෙන් ශාරීරික මානසික වගේම ආධ්‍යාත්මික අසාත්මිකතාවයන්ට මිනිසාට මුහුණ දීමට මුහුණ පෑමට සිදු වෙනවා. ඒ මොනවද? ශාරීරික අසාත්මිකතාවයන්ගේ සමහරක් ගත්තොත් ජීර්ණ පද්ධතියේ ආබාධයන්, ඒ වගේම රුධිර පීඩනයන්. ඉතින් ඇත්තෙන්ම අප සමාජීය ඉස්ලාමීය සමාජය තුළ මේ හලාල් කියන එක ඉස්ලාමීය කෝණයෙන් බැලීමට එක හේතුවක් තමයි මේ වචන පරිහරණය. කුමක්ද? අරාබි භාෂාව වීම. ඒකට ප්‍රධාන හේතුවක් වෙනවා. අන්න ඒ නිසා මේ භාෂාව තුලින් සමහරක් උදවිය මේ හරාම් හලාල් කියන එක වැරදියට අවබෝධ කරගන්නට පුළුවන්. එය හරියට තේරුම් නොගන්න නිසා. අපි හැම ආගමකම ඉගැන්වීම් අරන් බැලුවොත් ඒ ඉගැන්වීම් තුල දෙපැත්තක් තිබෙනවා. මේ දෙපැත්තක් තිබෙනවා කිව්වේ ක්‍රිස්තියානි ධර්මයේ ග්‍රන්ථය වන බයිබලයෙන් පෙන්වා දී තිබෙනවා. කුමක්ද? ඌර්මස් අනුභවයේ තහනම් බව. ඒ වගේම බෞද්ධ දර්ශනයේ පෙන්වා දෙනවා මත්පැන් පානය තහනම් කියලා. ඒ වගේම සූදු කෙලීම තහනම් කරලා තිබෙනවා. අන්න ඒ නිසා මෙම තහනම් අනුමත කියනා වූ හලාල් හරාම් කියනා වූ වදන හැම ආගමකටම පොදු දෙයක්. අද පමණක් නොවේ, එය අතීතයේ සිටම එසේමයි. ඒ බුදුවරුන්, නබිවරුන්, වක්තෘවරුන්, ඒ ශ්‍රාස්ත්‍රවන්තයින් මේ අකපයි, මේ කැපයි, මේ හරාම්, මේ හලාල් කියනා වූ අනුමත සහ අනුමත නොවන දේ ඒ දේවල් සම්බන්ධව දේශනා කළා. දේශනා කළා පමණක් නොවේ, ඒ අනුවම ඔවුන්ගේ ජීවිත ගෙන ගියා. ඔවුන් ජීවත් වී සමාජයට පෙන්වුවා. ඒ අනුව ඒ ඉස්ලාම් දහම තුල නීති පද්ධතියක් ලෙස නීතිගත කර ප්‍රායෝගිකව ක්‍රියාවට නගන අයුරු පෙන්වා දුන්නා. යමෙක් හිතන්නට පුළුවන් ඇයි ඉතින් ඉස්ලාම් දහමේ මේ තරම් මේ ගැන වැඩි සැලකිල්ලක් දක්වන්නේ කියලා ඇසුවොත් ඇත්තම ඒට දිය යුතු පිළිතුරු වන්නේ කොහොමද? කොහොමද පිළිතුර? මුස්ලිම් වරුන්ගේ එකම පරමාර්ථය වන්නේ මොකද්ද? ලෞකික ජීවිතයේ එකම පරමාර්ථය ස්වර්ගය කරා පිවිසීමයි. එනම් ස්වර්ගයට පිවිසීමට නම් ඔවුන් පාරිශුද්ධව සිටිය යුතු වෙනවා. ඒ නිසා තමයි මුස්ලිම් වරුන් නිතරම අභ්‍යන්තර සහ බාහිර පාරිශුද්ධත්වය ගැන සැලකිලිමත් වන්නේ. ඒ නිසා මේ හරාම් හලාල් කියනා වූ මනුෂ්‍යයාට අනුමත දේවල් සහ අනුමත නොවන දේවල් කෙරෙහි වැඩි අවධානයක් යොමු කිරීමට මුස්ලිම්වරයා බැඳී සිටිනවා. ඉතින් ඇත්තෙන්ම කෙනෙකුගේ ශරීරය, මනස, ඔහුගේ ක්‍රියාකලාපයන් මෙවැනි දේවලින් මිනිසයා පිරිසුදු වීමට, පාරිශුද්ධ වීමට නම් මෙම හලාල් නැමැති පාරිශුද්ධ වූ ක්‍රියාවන් ගැන වැඩි සැලකිල්ලක් දැක්වීමට මිනිසයාට සිදු වෙනවා. වගේම ඒවා ඒ අයුරින්ම පිළිපැදිය යුතු වෙනවා. ක්‍රියාත්මක කළ යුතු වෙනවා. ජීවිතයට අපි ඒ අනුව අපි ජීවත් විය යුතු වෙනවා. මෙම හලාල් හරාම් ක්‍රියාපිළිවෙත සම්බන්ධව අල්ලාහ් දෙවිඳුන් සුද්ධ කුරානයේ පවා මෙලෙස සඳහන් කර තිබෙනවා. ඔබලාට අනුමත කර ඇති දෑවලින් ඊට පිවිතුරු දෑ පමණක් අනුභව කරන්න. ඒ වගේම මිනිස්යාට තහනම් වූ දෑ පිළිබඳවත් අල්ලාහ් දෙවිඳුන් කුරානයේ සඳහන් කරනවා. කුමක්ද? කුමන දේ මිනිසාට තහනම්ද කියන එකත් පැහැදිලිව සඳහන් කරලා තියෙනවා. මියගිය සතුන්ද,
රුධිරයේද සූකර මාංශද අල්ලාහ අනුමත කළ සබීහා ක්‍රමයට නොකපන ලද දෑද ගෙල මිරිකා මරණ ලද දෑද පහර දී මරණ ලද දෑද බිමට හෙලා මරණ ලද දෑද ඒ වගේම ඇන මරණ ලද දෑද මාංශ භක්ෂිකයෙකු විසින් ගොදුරු කොට සපා කන ලද දෑයද මෙවැනි සතුන් නුඹලාට තහනම් කර තිබෙනවාය කියන එකත් අල්ලාහ සුද්ධ කුරානයේ පැහැදිලිව සඳහන් කරලා තිබෙනවා. ඇත්තම මේකෙන් පැහැදිලි වෙන්නේ අල් කුරානයේ අනුමත සහ අනුමත නොවු තහනම් වූ ක්‍රියාපටිපාටියක් අපට පිළිපදින ලෙස පැහැදිලිවම සඳහන් කර තිබෙන බවයි. ඒ ධර්මයේ පිළිපදින්නා මේ නීතීන්ද පිළිපැදීමට බැඳී සිටිනවා. ඒ උල්ලංඝනය කිරීම බරපතල පාපයක් වෙනවාසේම තමන්ට තමාවම හරාම් කරගත් පුද්ගලයෙකු බවට පත් වෙනවා. ඒකයි ඒ සිද්ධ වෙන්නේ. මොකද මම එහෙම කියන්නේ මෙම හරාම් හලාල් කියන සංකල්පය ආහාර පාන වලට පමණක් සීමා වෙන දෙයක් නෙවෙයි. ඉස්ලාමයේ තුල අප දෛනිකව කරන්නා වූ සෑම කටයුත්තකදීම මෙම හරාම් හලාල් සංකල්පය මත ඒ මත සිට කටයුතු කිරීමට සිදු වෙනවා. එයයි මෙහි තිබෙනා වූ සුවිශේෂත්වය. ඇත්තෙන්ම මෙහි පවතිනා වූ සුවිශේෂත්වය ඒකයි. මේක මිනිසෙකුගේ ජීවිතයේ හැම අවස්ථාවකම බලපාන දෙයක්. කෙනෙකුගේ ජීවිතයේ එක් එක් අවස්ථාවල ඔහු එම අවස්ථාව අල්ලාහ දෙවිඳුන් විසින් අනුමත කළ පරිදි ඒ අවස්ථාවන් ගත කළ යුතුයි කියන එකත් අප තේරුම් ගත යුතු වෙනවා. ඒ වගේම එයට පටහැනි ආකාරයට එහෙමත් නැත්නම් අල්ලාහ දෙවිඳුන් තහනම් කරපු ආකාරයට ඒ දේවල් නොකළ යුතු කියන එකත් ඒ දේවල් නොකරන්නේ කියන එකත් පැහැදිලිවම සුද්ධ කුරානයේ සඳහන් වෙනවා. සඳහන් කරලා තිබෙනවා. ඉතින් අපි උදාහරණයක් ලෙස බැලුවාම විවාහ ජීවිතයේදී කෙනෙකු ඒ විවාහය නිත්‍යානුකූල විදිහට ඉස්ලාමීය නීතීන්ට අනුකූලව ඉටු කරනවා නම් එයද හලාල් අනුමත වූ විවාහයක් බව පෙන්වා දෙනවා. ඒ වගේම එය නිත්‍යානුකූල නොවුණු හරාම් ආකාරයට සිදු කරනවා නම් ඉස්ලාම් ධර්මයේ තහනම් වූ ක්‍රියාවක් හරාම් වූ ක්‍රියාවක් බවට නිත්‍යානුකූල නොවුන ක්‍රියාවක් බවට පෙන්වා දී තිබෙනවා. ඒ වගේම ව්‍යාපාරයක් ගත්තත් එහෙමයි. සමහර අය හිතන්න පුළුවන් කෑමට පමණක් තමයි මේ හරාම් හලාල් තියෙන්නේ කියලා. නෑ. යමෙක් ව්‍යාපාරයක් කරගෙන ගිහිල්ලා කෙනෙක් රවට්ටලා එම ව්‍යාපාරය කරගෙන යනවා නම් ඒද හරාම් තහනම් කටයුත්තක් වෙනවා. ඒ හරාම්. එහෙමනම් ආහාර පාන වලට පමණක් නෙවෙයි මේ හරාම් එහෙම නැත්නම් මේ හලාල් සංකල්පය බලපාන්නේ. අප කරන්නා වූ දෛනික කටයුතු සෑම හැම අවස්ථාවකදීම මා කරන මේ කටයුත්ත හරාම්ද හලාල්ද කියා අවධානයෙන් යුතුව කළ යුතු බව ඉස්ලාමයේ තුලින් පෙන්වා දෙනවා. පොලිය ගැනීමත් පොලියට මුදල් ලබා දීමත් ඉස්ලාමයේ තුලින් හරාම් තහනම් කරලා තිබෙනවා. ඒ වගේම විවාහ වීමේදී මනාලයා මනාලියකින් දෑවැද්ද ලබා ගැනීම ඉස්ලාමයේ තුල හරාම් තහනම් කරලා තිබෙනවා. මනාල පාර්ශ්වයේ තමයි මනාලියට ලබා දිය යුතු මිල මුදල් හෝ සියල්ල ලබා දිය යුතුයි එයයි හලාල් අනුමත වන්නේ. ඒ අනුව එයද හලාල් විවාහයක් වෙනවා. හලාල් විවාහයක් වෙනවා. එසේනම් ඉස්ලාමයට අනුව පුරුෂයෙක් ස්ත්‍රියක් විවාහ විය යුත්තේ පුරුෂයෙක් සහ ස්ත්‍රියක් විවාහ වෙන්නට ඕන කොහොමද? හලාල් හෙවත් අනුමත පිළිවෙලකටයි. තවත් නිදසුනක් ඉදිරිපත් කළොත් මොකද්ද? මත්පැන් දුම් වැටි නිෂ්පාදනය අලවිය වැනි රැකියාවන් මුස්ලිම් වරුන්ට තහනම් හරාම්. එබඳු දෙයක් කළොත්. ඒ වගේම අපි අඳින පළඳින ඇඳුම් වස්ත්‍ර අනුමතය සහ අනුමත නොකළ විදි ඉස්ලාමයේ උගන්වා දී තිබෙනවා. ඇඳුම් පැළඳුම් වලට පවා. බලන්න. කොයිතරම් මේක පුළුල්ද කියලා. ඒ වගේම ගමන් බිමන්ද හලාල් විය යුතුයි. ගමන් බිම. අන්නාගමිකයන්ට අපහාස කිරීම, අවමාන කිරීම වගේ දේවලුත් ඉස්ලාමයේ තුලින් ඉතාමත් දැඩි හරාම් ක්‍රියාවක් ලෙස පෙන්වා දෙනවා.
එවැනි දේ අල්ලාහ් දෙවිඳුන් ඉදිරියේ අනුමත කරන්නේ නැහැ. හරාම්. තහනම්. ඒ අනුව ආවා විවාහ වීම, පෞල් ජීවිතය, දරුවන්ගේ අධ්‍යාපනය, රැකියාවන්, වෙළඳාම, රාජ්‍ය පාලකයින් ලෙස කටයුතු කිරීම, නීතිපතීන් ලෙස කටයුතු කිරීම, කාන්දාවන්ගේ ඇඳුම් පැළඳුම් පුරුෂ පාර්ශවයේ කෙසේ ඇඳිය යුතුද, ආහාර පාන මෙකී නොකී සෑම දෙයකටම මෙම හරාම් හලාල් සංකල්පය ඇතුළත්ව පවතිනවා. මේ සම්බන්ධව අල් කුරානයේ මෙලෙස පවසනවා. සුද්ධ කුරානයේ ජනයිනි මිහිතලයේ ඇති අනුමත කළ යහපත් දෑ අනුභව කරව. ෂයිතාන්ගේ නපුරු බලවේගයේ පියසටහන් අනුගමනය නොකරව. සැබවින්ම ඔහු නුඹලාට ප්‍රකට සතුරෙකි. අල් කුරානයේ දෙවන පරිච්ඡේදයේ 168 වන වාක්‍යය එලෙස සඳහන් වෙනවා. ඒ වගේම අල් කුරානයේ 5 වන පරිච්ඡේදයේ 90 වන වාක්‍යයේ මෙලෙස පවසනවා. විශ්වාස කළ උනි සැබවින්ම සුරාවද, සූදුවද, බිලි පූජා කරන අල්තාරයද, පේන බැලීම සඳහා භාවිතා කරන ඊතලද ෂයිතාන්ගේ ක්‍රියාවන් වූ කිලිටයකි. එබැවින් නුඹලා ජයග්‍රහණය කරනු පිණිස එයින් වැළකෙව්. ඒ වගේම තවත් තැනක අල් කුරානයේ මෙලෙස පවසනවා. 5 වන පරිච්ඡේදයේ 87 සහ 88 යන වාක්‍යයන් වල මෙලෙස සඳහන් කරනවා. විශ්වාස කළ උනි අල්ලාහ් නුඹලාට අනුමත කළා වූ යහපත් දෑ නුඹලා තහනම් කර නොගනිව්. තවද සීමාව ඉක්මවා නොයව්. සැබවින්ම සීමාව ඉක්මවා යන්නන්ව අල්ලාහ් ප්‍රිය නොකරන්නේය. අල්ලාහ් නුඹලාට ආහාර වශයෙන් ලබා දුන් දෙයින් අනුමත කළ යහද අනුභව කරව. නුඹලා කවරෙකු විශ්වාසවන්තයින්ව සිටින්නේද එවන් වූ අල්ලාහට බියභක්තිමත් වව් කියලා පෙන්වලා දීලා තියෙනවා. මේ කරුණු සම්බන්ධව යමෙක් සුපරීක්ෂාකාරීව විමසා බැලුවොත් පැහැදිලි වන එක් සත්‍යයක් කරුණක් මොකද්ද? හලාල් නැමැති අනුමත සහතිකය ලබා දෙන්නේ සැබවින්ම මුළු මනුෂ්‍ය වර්ගයාගේ සෞඛ්‍යයටම හිතකර. ඒ වගේම මනුෂ්‍ය ශරීරයට හානි නොවන දේවල්ට පමණක් බව ඉතා පැහැදිලි වෙනවා. අන්න ඒ නිසාම මේ හේතුව නිසාම තමයි මුස්ලිම් නොවන ලාංකිකයන් පවා ඒ වගේම ජාත්‍යන්තර පාරිභෝගිකයිනුත් හලාල් කියන අනුමත දේ ඒ නිෂ්පාදනයන් කෙරෙහි වැඩි අවධානයක් යොමු කරනවා. ඇල්මක් වැඩි කැමැත්තක් දක්වනවා. ඒ කියන්නේ හලාල් කියන්නේ අනුමත දේ ලබා ගැනීම සඳහා තමගේ ශරීර සෞඛ්‍යයට වගේම ආධ්‍යාත්මික ගුණාංගයන්ගෙන් වර්ධනය වූ ඒ දේවල් ලබා ගැනීමට ඔවුන් ඉදිරිපත් වෙනවා. මේ වටහාගත් ජනතාව තම අදහන ආගමට ගරු කරමින් ඒ ආගමික නීතීන් පිළිපැදීමට ඉදිරිපත් වෙනවා. එය ඉගෙන ගත යුතුයි, දැනගත යුතුයි. මේ ස්වභාවයෙන්ම මනුෂ්‍ය සතුව පවතින මානසික අයිතිවාසිකමක් වන බැවින් එය අභිභව උල්ලංඝනය කිරීමට නුපුළුවන් කරුණක් බව අප තේරුම් ගත යුතුයි. එම නිසා මේ අල්ලාහ් දෙවිඳුන් විසින්ම පනවන ලද නීතීන් ඒ නීති රීතීන් උල්ලංඝනය කිරීමට කිසිදු මුස්ලිම් වරයෙකුට පුළුවන් කමක් නැහැ. එසේ මේ හරාම් හලාල් යන කුමක්ද කියා තේරුම්ගෙන හරාම් දෑ ඉවතලා අනුමැතිය ඇති දෑ රැගෙන හලාල්ව කටයුතු කරන පුද්ගලයා ඒ සමාජයටම හොඳ පුරවැසියෙක් වෙනවා වගේම සමාජයට යහකම් කරන දැහැමි පුද්ගලයෙක් වෙනවා ඒකාන්තයි. ඇත්තම මාගේ ප්‍රියාදර සහෝදර සහෝදරීනි, මා මේ කෙටි විග්‍රහයක් කරේ හලාල් හරාම් සම්බන්ධව කුමක්ද මේ කියා. නමුත් අද ඔයගොල්ලෝ දකිනවා ඇති අද සමාජය ගත්තාම මුස්ලිම් වරුන් කියලා සමහරක් ඉන්නවා නාමික වශයෙන් පමණක්. නමුත් මේ හරාම් හලාල් කියනා වූ සංකල්පය අනුව එයාගේ ජීවිත සමහරක් උදවිය ගෙන යන්නේ නැහැ. ඒ දෙස බලලා ඕගොල්ලෝ මුස්ලිම් නොවන සමාජයේ ඇත්තන්
මේ බලන්න මේ මුස්ලිම් වරුන්නේ මේ අයත් මේ විදිහට කටයුතු කරනවානේ මේගොල්ලෝ පොලියට දෙනවා මේගොල්ලෝ මත්පැන් පානය කරනවා මේගොල්ලෝ හලාල් නොවන අකැප මාංශ වර්ග අනුභව කරනවා කියලා මේ මිනිසුන් දිහා බලලා ධර්මයේ තිබෙනා වූ නීති රීතියෙන් සම්බන්ධව සංසන්දනය කිරීමට යෑම ඇත්තෙන්ම තමන් නිවැරදි අවබෝධයක් ලබා ගන්නට පුළුවන් තත්ත්වයක් තමන්ට නැහැ. ඒ නිසා නිවැරදි පුජ්‍යලයන් දෙස බලන්න. ගෞතම බුදුන් කිව්වේ මොනවද කියලා බෞද්ධ දර්ශනයේ හදාරනවා නම් ගෞතම බුදුන් දෙස බලන්න. ඒ වගේම ඊසා අලයිහිස්සලාම් ජේසුතුමා කිව් සත්‍ය කුමක්ද කියලා බලන්න අවශ්‍ය නම් ඒ ඊසා අලයිහිස්සලාම් වූ ජේසුතුමා දෙස නියමජේ තත්වෙන් බලන්න. මනුෂ්‍යයා දෙස නෙමෙයි. ඒ මනුෂ්‍යයා විවිධාකාර වෙන්න පුළුවන්. ඒ වගේම ඉස්ලාම් ධර්මයේ කෙරෙහි හදාරීමක් කරනවා නම් අවසාන වක්තෘතුමාණන් වූ අවසාන බුදුවරයාණන් වූ අවසාන වක්තෘතුමාණන් වූ මොහම්මද් නබිවරයාණන් වූ මොහම්මද් සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන්ගේ ජීවිතය දෙස බලන්න. මේ වක්තෘවරු බුදුවරු නබිවරු අපිට පෙන්වලා දුන්නා නිවැරදි මාවත. ක්‍රියා කළ යුත්තේ කෙසේද කියලා පෙන්වලා දුන්නා. නමුත් ඒ අනුව ක්‍රියාත්මක නොවි අපි ඒ ආකාරයට කටයුතු නොකර අපි අනිත් ඒ අපේ වැරදි වසා ගැනීම සඳහා අපි අනිත් අයව විවේචනය කිරීමෙන් පළක් නොවන බව අපි තේරුම් ගත යුතුයි. එම නිසා සත්‍ය ලෙස වටහා ගැනීම සෑම මිනිසෙකුගේම වගකීමක් වෙනවා. ඉන්ෂාඅල්ලා මෙවැනි දේශන තුලින් නැවතත් හමු වීමේ බලාපොරොත්තු වෙමින් මා නිහඬ වෙනවා දැන්ට ඔබ සැමට අල්ලාහ් දෙවියන් වහන්සේගේ ආශිර්වාදය සහ රැකවරණය සදා කාලයටම ලැබේවා. अस्सलामु अलैकुम वरहमतुल्लाहि वबरकातुहू.